ආයුබෝවන් දුවේ පුතේ. ඔයගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ අපේ පුනරීක්ෂණ පාඩම් මාලාවේ 6 වෙනි පාඩමත් සමගයි. අපි මේ දවස්වල කතා කරමින් ඉන්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය. අපේ 5 වෙනි පාඩම් මාලාවේදී අපි දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක 10 දක්වා සාකච්ඡා කරා. ඉතින් අද අපි අපේක්ෂා කරනවා 11 වෙනි ප්‍රශ්නයේ සිට ඉදිරියට සාකච්ඡා කරන්න. ඉතින් පාඩම ආරම්භ කිරීමට මත්තෙන් යමක් කිව යුතුයි. මේ පුනරීක්ෂණ පාඩම් මාලාවෙන් වඩාත් සාර්ථක ප්‍රතිඵල ගන්න නම් මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට මත්තෙන් ඔයගොල්ලෝ මේ ප්‍රශ්න පත්‍රය තනියම කරන්න ඕන. එහෙම වුණොත් තමයි මේක වඩාත්ම සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ. හොඳයි දුවේ පුතේ, අපි එහෙනම් අපේ 6 වෙනි පාඩම් මාලාව ආරම්භ කරමින් ප්‍රශ්න පත්‍ර විවරණයට යමු. හොඳයි, අපි එහෙනම් 11 වෙනි ප්‍රශ්නය කියවමු. ඒ වගේම මම තව දෙයක් කියන්න ඕන පුතේ. මේ දක්වා ප්‍රශ්න පත්‍රය ලබා ගත්තේ නැති කෙනෙක් ඉන්නවා නම් පහත විස්තර තීරුවේ ප්‍රශ්න පත්‍රයට අදාළ ලින්ක් එක දක්වලා තියෙනවා. ඒකෙන් ඔයගොල්ලන්ට ප්‍රශ්න පත්‍රය ලබා ගන්න පුළුවන්. බලමු මොකක්ද 11 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ කියලා. නිෂේධක පිළිබඳව පහත සඳහන් ප්‍රකාශ ඉදිරිපත් කර ඇත. ප්‍රකාශ 4ක් දීලා දෙනවා. A කියලා දීලා දෙනවා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩි කිරීම සිදු කරයි. B කියලා දීලා දෙනවා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව අඩු කිරීම සිදු කරයි. C ප්‍රතික්‍රියාවේදී වැය නොවේ. D ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩි කිරීම හෝ අඩු කිරීම හෝ සිදු නොකරයි. ඉහත ප්‍රකාශ වලින් සත්‍ය ප්‍රකාශ වනුයේ. අපි මේ ප්‍රශ්නයට අදාළ සිද්ධාන්ත කොටස ඉගෙනගෙන ඉදිමු. ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව සම්බන්ධයෙන් තමයි මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරලා තියෙන්නේ. ප්‍රතික්‍රියාවක් කියන්නේ ප්‍රතික්‍රියක තියෙනවා ඵල තියෙනවා. මොකද පුතේ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව කියන්නේ? අපි ඔක අර්ථ දක්වන්න පුළුවන් ඒකක කාලකදී සිදුවන විපර්යාස ප්‍රමාණය කියලා. අපි දන්නවා ප්‍රතික්‍රියාවක් කියන්නේ රසායනික විපර්යාසයක්. නේද? එතකොට මේකේ ප්‍රතික්‍රියක තියෙනවා වම් පැත්තේ, දකුණු පැත්තේ තියෙනවා ඵල. අපිට තව මේ විදිහට කියන්න පුළුවන්. ඒකක කාලයකදී වැය වෙන ප්‍රතික්‍රියක ප්‍රමාණය කිව්වත් ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව විදිහට ගන්න පුළුවන්. තව විදිහක් කියන්න පුළුවන් ඒකක කාලයකදී සෑදෙන ඵල ප්‍රමාණය කිව්වත් මොකද්ද? ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කියලා ගන්න පුළුවන්. හොඳයි දුවපිට මේ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවයට බලපාන සාධක කීපයක් තියෙනවා. අපි ඒව ගැන කතා කරමු. එකක් තමයි පුතේ ප්‍රතික්‍රියාවට සහභාගී වෙන ප්‍රතික්‍රියකවල පෘෂ්ඨීය වර්ගඵලය. දැන් උදාහරණයක් විදියට අපි හිතමුකෝ ලුණු ජලය දිය කරනවා කියලා. එතකොට ලොකු ලුණු කැටයක් දැම්මොත් දිය වෙන ගොඩක් වෙලා යනවා. හැබැයි ලුණු කුඩු දැම්මොත් මොකද වෙන්නේ? ඉක්මනින් දිය වෙනවා. අන්න බලන්න ප්‍රතික්‍රියකවල පෘෂ්ඨීය වර්ගඵලය වෙනස් වෙච්ච ගමන් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය මොකද වෙන්නේ? වෙනස් වෙනවා. ඊළඟ කරුණ තමයි පුතේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන උෂ්ණත්වය. උෂ්ණත්වය කියන එකත් ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවයට බලපාන ප්‍රධාන කරුණ. අනිත් එක තමයි ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය. ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය වැඩි නම් ප්‍රතික්‍රියාව සිද්ධ වීමේ ශීඝ්‍රතාවය වැඩි වෙන්න පුළුවන්. ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය අඩු නම් ප්‍රතික්‍රියක ශීඝ්‍රතාවය අඩු වෙන්න පුළුවන්. අන්තිම කරුණ තමයි පුතේ උත්ප්‍රේරකවල බලපෑම. නේද? මෙන්න මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ මෙන්න මේකට අදාළව. මොකද්ද මේ උත්ප්‍රේරකයක් කියලා කියන්නේ? මේ උත්ප්‍රේරකයක් කියන්නේ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවයට බලපාන සාධකයක්. මෙන්න මෙයා දැන් අපි හිතමු මෙන්න මේක ප්‍රතික්‍රියාව කියලා. මෙන්න මේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කරන්න උත්ප්‍රේරක වලට හැකියාවක් තියෙනවා. මෙයා ප්‍රතික්‍රියාවට සහභාගී වුණාට ප්‍රතික්‍රියාවේදී වැය වෙන්නේ නැහැ. මොකද කරන්නේ? පැත්තක ඉඳගෙන ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කරන එක තමයි කරන්නේ. උත්ප්‍රේරකවලත් ආකාර කීපයක් තියෙනවා. එක ආකාරයක් තමයි මොකද්ද? නිෂේධක කියලා කියන්නේ. අන්න උත්ප්‍රේරකයක එක ආකාරයක් තමයි නිෂේධක කියලා කියන්නේ. නිෂේධකයක් නමෙන්ම කියවෙනව නේද? නිෂේධකයකින් කරන්න පුතේ මොකද්ද? ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව අඩු කරන එක තමයි කරන්නේ. ප්‍රතික්‍රියාවට මෙයා සහභාගී වෙන්නේ නැහැ. ප්‍රතික්‍රියාවේදී වැය වෙන්නේ නැහැ. හැබැයි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය මොකක් කරනවද? අඩු කරනවා. එහෙනම් යම්කිසි මාධ්‍යයක නිෂේධකයක් තියෙනවා. ඒ නිෂේධකයට හැකියාව තියෙනවා මොකක්ද? ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය අඩු කරන්න. අපි යම් ප්‍රශ්නේ පිළිතුර හොයාගමු. දැන් මේකෙන් අහන්නේ සත්‍ය ප්‍රකාශනේ. A ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩි කිරීම සිදු කරයි. නිෂේධක වලින් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව අඩු කිරීම තමයි සිද්ධ කරන්නේ. එහෙනම් A කියන ප්‍රකාශය අසත්‍යයි. B ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව අඩු කිරීම සිදු කරයි. ඔව් B කියන එක ගන්න පුළුවන් නේද? නිෂේධක මගින් මොකද්ද කරන්නේ? ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව අඩු කිරීම සිද්ධ කරනවා. ප්‍රතික්‍රියාවේදී වැය නොවේ. ඔව් පුතේ ඒකත් හරි.
මෙයා පැත්තකින් ඉඳන් තමයි මේ වැඩේ කරන්නේ. ප්‍රතික්‍රියාවේදී මෙයා වැයවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩි කිරීම හෝ අඩු කිරීම හෝ සිදු නොකරයි. ශීඝ්‍රතාව වැඩි කිරීම සිදු නොකරට අඩු කිරීම සිද්ධ කරනවා. ඉහත ප්‍රකාශ වලින් සත්‍ය ප්‍රකාශය වනුයේ B සහ C පමණයි සත්‍ය ප්‍රකාශය වෙන්නේ නේද? එතකොට උත්තරය ගන්න පුළුවන් අපිට මොකක් කියලාද? දෙවෙනි උත්තරය ගන්න පුළුවන් B හා C පමණයි. හොඳයි පුතේ අපි 12 වෙනි ප්‍රශ්නෙට යන්. මොකද්ද බලමු 12 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ. නූලක ආධාරයෙන් මාළු ටැංකියක පතුලට සවි කර ඇති හයිඩ්‍රජන් වායුව පිරවූ බැලුනයක් රූපයේ දැක්වේ. ඒ අනුව උත්තර 4ක් දීලා තියෙනවා. ඒකේ නිවැරදි උත්තරය තමයි ඔයගොල්ලෝගෙන් අහන්නේ. මේක පුතේ උඩුකුරු තෙරපුම සම්බන්ධ ප්‍රශ්නයක් නේද? අපි බලමු මුලින්ම උඩුකුරු තෙරපුම කියන්නේ මොකක්ද කියලා. දැන් පුතාට ඔය පේන්න තියෙන පින්තූරේ බලන්න රූප සටහන් දෙකක් තියෙනවා. ඕකේ පළවෙනි රූප සටහනේ පෙන්වලා තියෙනවා තරාදියක වස්තුවක් එල්ලලා තියෙනවා. ඒකේ බර සටහන් වෙලා තිනවා කිලෝග්‍රෑම් 5ක් විදියට. දෙවෙනි රූප සටහනේ මොකද්ද කරලා තින්නේ? අර වස්තුව ජලය තුල ගිල්වලා තියෙනවා. එතකොට ඒ තරාදී පාඨාංකය කිලෝග්‍රෑම් 3ක් දක්වා අඩු වෙලා තියෙනවා. ඒ වගේම ඒක ගිල්ලනකොට එතනින් පිටවෙච්ච ජල පරිමාවක් තියෙනවා. ඒක ස්කන්ධය සටහන් කරලා තියෙනවා කිලෝග්‍රෑම් 2ක් විදියට. මෙන්න මේ රූප සටහනෙන් අපිට විස්තර කරන්න පුළුවන් උඩුකුරු තෙරපුම කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම උඩුකුරු තෙරපුම සම්බන්ධයෙන් තියෙන නියමය තමයි ආකිමිඩිස් මූලධර්මය නේද? මොකද්ද මේකෙන් කියන්නේ? යම්කිසි වස්තුවක් ජලයේ පූර්ණව හෝ අර්ධව ගිල්ලා තියෙනවා නම් අන්න ඒකින්ද විස්ථාපිත ජල පරිමාවේ බරට අර ජලය මගින් යොදන උඩුකුරු තෙරපුම මොකක් වෙනවා කියලාද? සමාන වෙනවා කියනවා. දැන් බලන්න ඔය කිලෝග්‍රෑම් 5ක් වෙලා තිබිච්ච වස්තුව ජලයේ ගිල්ලුවට පස්සේ මොකක් වෙලා තියෙනවද? කිලෝග්‍රෑම් 3ක් දක්වා අඩු වෙලා තියෙනවා. එහෙනම් ජලය මගින් කිලෝග්‍රෑම් 2ක තල්ලුවක් උඩට දීලා තියෙනවනේ නේද? දැන් මේක අපිට ආකිමිඩිස් මූලධර්මය අනුව මේකේ උඩුකුරු තෙරපුම හොයා ගන්න පුළුවන්. කොහොමද? විස්ථාපිත ජල පරිමාවයේ බර. බලන්න විස්ථාපිත ජල පරිමාවයේ බර කොච්චරද කියලා සටහන් කරලා තියෙන්නේ? කිලෝග්‍රෑම් 2යි. එහෙනම් පුතේ අන්නේ විස්ථාපිත ජල පරිමාවයේ බර සමාන වෙනව නේද ජලය මගින් යොදන උඩුකුරු තෙරපුමට? අන්න ඒ කිලෝග්‍රෑම් 2ක උඩුකුරු තෙරපුමක් යොදපු හින්දා තමයි අර තරාදී පාඨාංකයේ කිලෝග්‍රෑම් 5 ඉඳලා කීයක් දක්වා අඩු වෙලා තියෙනද? 3ක් දක්වා අඩු වෙලා තියෙනවා. අන්නේ අනුව අපිට විස්ථාපිත ජල පරිමාවයේ බරෙන් උඩුකුරු තෙරපුම හොයාගන්න පුළුවන්. ඕක තමයි ආකිමිඩිස් කිව්වේ. හොඳයි පුතේ මේ අපේ ප්‍රශ්නයට අදාළ රූප සටහන තමයි මම මෙතන ඇඳලා තියෙන්නේ. දැන් මේ බලන්න බැලුනයක් නූලකින් ගැට ගහලා තියෙනවා නේද? අපි දන්නවා බැලුනයක් කියන්නේ බැලුනයක තුල තියෙන වාතය නේද? බැලුනයක් ජලයේ ගිල්ලුවට පස්සේ මොකද වෙන්නේ? ඉහළට එනවා. එතකොට පුතේ මෙන්න නූලකින් ගැට ගහලා තියෙනකොට බැලුම් මොකද වෙන්නේ? නිතරම ඉහළට යන තමයි බලාගෙන ඉන්නේ. ඒ කියන්නේ මෙන්න මේ ජලය මගින් මේ බැලුමට මොකක් වෙනවද? උඩුකුරු තෙරපුමක් ලබා දෙනවා ඉහළට. අන්න ඒකෙන් තමයි බැලුම ඉහළට යන්න බලන්නේ. දැන් අපි දන්නවා වස්තුවක බරත් එක්ක උඩුකුරු තෙරපුම සම්බන්ධයක් තියෙනවනේ. වස්තුවේ බර උඩුකුරු තෙරපුමට වඩා වැඩි නම් මොකක්ද වෙන්නේ? ඒ වස්තුව ජලයේ තුල ගිලිලා පහළට ගමන් කරනවා. වස්තුවේ බරයි උඩුකුරු තෙරපුමේ සමාන නම් පුතේ ඒ වස්තුව ජලයේ මොකක් වෙනවද? ගිලිලා පා වෙන්න ගන්නවා. හැබැයි වස්තුවේ බරට වඩා උඩුකුරු තෙරපුම වැඩි නම් මොකක්ද වෙන්නේ? වස්තුව ජලයේ මත මොකක් වෙනවද? අර්ධ වශයෙන් ගිලිලා පාවීමක් ලක් වෙනවා. දැන් මේ බැලුන් එක ගත්තට පස්සේ පුතේ මේ බැලුනේ වර්ගඵලය වැඩි. ඇතුළේ පිරලා තියෙන මොකෙන්ද? වාතය වලින්. එතකොට මේ බැලුනේ ගත්තට පස්සේ මේකේ බැලුනේ මත වැඩි උඩුකුරු තෙරපුමක් ජලය මගින් යොදනවා. අන්න ඒකින්ද බැලුනේ නිතරම මොකක්ද වෙන්නේ? ඉහළට ගමන් කරන්න තමයි උත්සාහ කරන්නේ. එතකොට අපිට මෙන්න මේකේ සම්බන්ධය ගන්න පුළුවන් එකක් තමයි මේකේ අපි හොඳටම දන්නවා බරට වඩා උඩුකුරු තෙරපුම වැඩි. ඇයි මේකේ පරිමාව වැඩි හින්දා. අපිට ඒ අනුව අපේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් නේද? අපි බලමු කොහොමද විසඳන්නේ කියලා. බලමු පළවෙනි උත්තරේ. බැලුනේ බර සමානයිලු ජලයෙන් බැලුනේ මත ඇති කරන උඩුකුරු තෙරපුමට. සමානද? නෑ. බැලුනේ බරට වඩා පුතේ උඩුකුරු තෙරපුම වැඩි. බැලුනේ බර සමානයිලු බැලුනේ විස්ථාපිත වූ ජලයේ බරට.
දැන් ආකිමිඩිස්ගේ මූලධර්මයෙන් කිව්වේ මොකද්ද? වස්තුවක් ජලයේ පූර්ණව හෝ අර්ධව ගිල්ලා තියෙනවා නම් ඒකින්ද විස්ථාපිත ජල පරිමාණය ඒක බරට සමාන වෙනවා කියලා නේද? නමුත් මේ වගේ එක මේ වස්තුව ඇතුළත පිරලා තියෙන වාතය. මේක වර්ගඵලය වැඩි වෙලා තියෙනවා. මෙන්න මේ වගේ අවස්ථාවක මොකද්ද වෙන්නේ? මේකෙන් විස්ථාපිත ජල පරිමාණය මේ වස්තුවේ බර ගන්න බැහැ. ඒක වැරදි. බැලුනේ බර අඩුයිලු ජලයෙන් බැලුනේ මත ඇති කරන උඩුකුරු තෙරපුමට. ඔව් ඒක හරි. ඒකින් දැන මේ නූලෙන් ගැට ගහලා තින්නේ මේ නූල කපපු ගන්න මොකක්ද වෙන්නේ? බැලුනේ කිහරට යනවා. ඇයි උඩුකුරු තෙරපුම බරට වඩා වැඩි හින්දා. ඒක හරි. 4 බැලුනේ බර වැඩිලු බැලුනේ විස්ථාපිත ජලයේ බරට වඩා. නෑ ඕකේ අනිත් පැත්ත වෙන්න ඕන. බැලුනේ බරට වඩා වැඩි වෙනවා විස්ථාපිත ජල පරිමාණය බර. ඇයි මේක ඒකාකාර නෑ. මේක ඇතුලේ වාතය තියෙන්නේ නේද? එතකොට පරිමාව වැඩි වෙලා තියෙනවා. එතකොට මේකේ සත්‍ය බර නෙමෙයි මේ විස්ථාපිත ජල පරිමාවේ එන්නේ. ඒ අනුව අපිට උත්තරේ ගන්න පුළුවන් කෙවෙනි උත්තරේද? 3 වෙනි උත්තරේ ගන්න පුළුවන් 12 වෙනි ප්‍රශ්නෙට. හොඳයි පුතේ අපි 13 වෙනි ප්‍රශ්නයට යන්. පහත සඳහන් ජලීය ද්‍රාවණ සලකන්න. ජලීය ද්‍රාවණ 4ක් දීලා තියෙනවා. A B C D කියලා. මෙන්න මේ ද්‍රාවණ 4න් භාෂ්මිකතාව වැඩි වෙන පිළිවෙලට නිවර්දේව දක්වා ඇති පිළිතුරු කුමක්ද කියලා තමයි අහන්නේ. භාෂ්මයක් කියන්නේ පුතේ ජලීය මාධ්‍යයේදී හයිඩ්‍රොක්සිල්. ඒ කියන්නේ OH ඍණ මුදා හරිනවා නම් අපි ඒකට කියනවා මොකක් කියලාද? භාෂ්මයක් කියලා. එතකොට මෙන්න මේ භස්ම අපිට තවදුරටත් වර්ග කරන්න පුළුවන් ප්‍රබල භස්ම, දුබල භස්ම කියන නේද? ප්‍රබල භස්මයකදී පුතේ ප්‍රබල භස්මයක් ජලයට දැම්මට පස්සේදී 100%ක්ම ආයනීකරණය වෙනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට අපි ගමුකෝ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එක. මෙයා ජලයට දැම්මට පස්සේ පුතේ මේකේ ඔක්කොම තියෙන ඒවා සෝඩියම් ධන බයටයි හයිඩ්‍රොක්සිල් ඍණ බවටයි පත් වෙනවා. මෙන්න මේකනේ ප්‍රබල භස්මයක් කියන්නේ. දුබල භස්මයකදී පුතේ මේක භාගිකව තමයි සිද්ධ වෙන්නේ. 100%ක් මේ විදිහට අයන බවට පත් වෙන්නේ නැහැ. දැන් මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ පුතේ භාෂ්මිකතාව වැඩි වෙන පිළිවෙල. ඒ කියන්නේ කෙලවරේ තියෙන්න ඕන වැඩිම භාෂ්මය පටන් ගන්න ඕන භාෂ්මිකතාව අඩුම තැනින්. දැන් උත්තර 4 බලන්නකෝ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ අපි දන්නවා භාෂ්මයක් කියලා නේද? ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ඒකෙත් OH තියෙනවනේ අපිට කියන්න පුළුවන් ඒකත් මොකක් කියලාද? භාෂ්මයක් කියලා. HCl හයිඩ්‍රොක්ලොරික්. ඔව් අපි පොඩි කාලේ ඉඳන්ම දන්නවා මේක අම්ලයක් කියලා නේද? CH3COOH මොකක්ද මේ? ඇසිටික් අම්ලය නේද? ඇසිටික් අම්ලය කියන්නේ මොකද්ද? දුබල අම්ලයක්. එහෙනම් මෙන්න මේ C කියන එකයි D කියන එකයි දෙකම ආම්ලික ලක්ෂණ තමයි පෙන්වන්නේ. මෙන්න මේකෙනුත් HCl කියන එක ප්‍රබල අම්ලයක්, ඇසිටික් කියන එක දුබල අම්ලයක්. එතකොට භාෂ්මික ලක්ෂණ අඩුම නැත්තම් කාගේද? HCl වල තමයි භාෂ්මික ලක්ෂණ අඩුවෙන්ම තියෙන්නේ. ඇයි මේක ප්‍රබල අම්ලයක් නේ? එහෙනම් ඊළඟට භාෂ්මික ලක්ෂණ නැත්තම් කාගේද? ඇසිටික් අම්ලය. නේ? මේකත් අම්ලයක් නේ. CH3COOH. ඊළඟට පුතේ මෙන්න මේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ දුබල භාෂ්මයක්. නේද? එහෙනම් ඊළඟට භාෂ්මිකතාව කාගේද වැඩි? ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වල. අපි දන්නවා පුතේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ භාෂ්මිකතාව වැඩි ප්‍රබල භාෂ්මයක් නේද? ඒ අනුව අපිට පිළිතුර ගන්න පුළුවන් මොකක්ද? මෙන්න මේ විදිහේ පෙළ ගැස්මක් තියෙන කොහෙද? C එකට එන දෙවෙනි පිළිතුර අපිට ගන්න පුළුවන් පිළිතුර විදියට. හොඳයි පුතේ අපි 14 වෙනි ප්‍රශ්නයට යනවා. ලිපිඩ ජීර්ණය දැක්වෙන අසම්පූර්ණ සමීකරණය පහත දැක්වේ. මොකද්ද සමීකරණය? මෙන්න මෙහෙම එකක් ඔයගොල්ලන්ට දීලා තියෙනවා. දැන් මොකක්ද අහන්නේ? මෙහි x මගින් දැක්වෙන්නේ. ඔව් අපි මුලින්ම ලිපිඩ ගැන පොඩ්ඩක් ඉගෙනගෙන ඉඳිමු. ලිපිඩ කියන්නේ මහා කාබනික අණුවක් අපේ ජීවය ගොඩනගන්න දායක වෙච්ච. මේකේ අන්තර්ගත මූලද්‍රව්‍ය තමයි පුතේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය. මේද සහ තෙල් ලෙස ලිපිඩ බහුලව අපිට හම්බ වෙනවා. ලිපිඩ ගත්තට පස්සේ පුතේ මේවා බොහෝ වෙලාවට ද්‍රවීය ද්‍රාවකවල දිය වෙන්නේ නැහැ. නමුත් අපිට කාබනික ද්‍රාවකයක වගේ ලිපිඩය දිය කරගන්න පුළුවන්. ලිපිඩය හැදිලා තියෙන්නේ නැත්තම් ලිපිඩේ තැනුම් මේකක තමයි මොකද්ද? මේද අම්ලයි
ග්ලිසරෝල්. එහෙනම් ලිපිඩයක් හදන්න දායක වෙන්නේ කවුද? මේද අම්ලයි ග්ලිසරෝල්. ලිපිඩ ගත්තට පස්සේ පුතේ ශක්ති ජනකයක් විදිහට ක්‍රියා කරනවා. ඒ විතරක් නෙවෙයි අපේ දේහයේ ඉන්ද්‍රයන් නිර්මාණය කරන්න දායක වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ජල සංරක්ෂණය සඳහා දායක වෙනවා. ඒ වගේම දේහයේ උෂ්ණත්වය යාමනය කරන්නත් මේ ලිපිඩ දායක වෙනවා. ඒ විතරක් නෙවෙයි විවිධ හෝමෝන සංශ්ලේෂණය කරන්නත් ලිපිඩ දායක වෙනවා. ඔන්න ඔය කරුණු ටික දැනගෙන අපි මේ ප්‍රශ්නේ විසඳන්නේ. මේ බලන්නකෝ ලිපිඩ කියන එක මොකද්ද? දැන් ලිපිඩේ හැදිලා තියෙන මම කිව්වා මේද අම්ල වලින් ග්ලිසරෝල් වලින්. එහෙනම් ලිපිඩේ කැඩුවොත් මොනව බාටදපත් වෙන්නේ? මේද අම්ලයි මෙතන මොකක් වෙන්න ඕනද? ග්ලිසරෝල් කියන උත්තරේ එන්න ඕන. බලන්න එහෙම උත්තරයක් තියෙනවද කියලා? ඔව් එහෙම උත්තරයක් තියෙනවා. කීවෙනි උත්තරයද? 4 වෙනි එක. එහෙනම් 14 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 4 වෙනි එක. හොඳයි පුතේ අපි 15 වෙනි ප්‍රශ්නෙට යමු. මොකද්ද බලමු තියෙන්නේ? ප්‍රත්‍යවර්ත ධාරාවක් දැක්වෙන්නේ පහත සඳහන් කිනම් ප්‍රස්ථාරයකද? ප්‍රස්ථාර 4ක් දීලා තියෙනවා. එකකින් අපෙන් අහනවා නිවැරදි ප්‍රස්ථාරය මොකක්ද කියලා. අපි මේ ප්‍රශ්නට අදාළ විෂය කරුණු පොඩ්ඩක් කතා කරමු. අපි දන්නවා ධාරාවක් කියන්නේ ආරෝපණවල ගලා යෑමක් නේද? එතකොට මේ ධාරාව අපිට බෙදන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකකට. මේ ධාරාව ඇතිවන ආකාරය අනුව තමයි ප්‍රධාන ආකාර දෙකකට අපිට බෙදන්න පුළුවන්. එකක් තමයි සරල ධාරාව. අනිත් එක තමයි ප්‍රත්‍යවර්ත ධාරාව. අපි දන්නවා විද්‍යුත් ප්‍රභවයක් කියන්නේ ධාරාවක් ඇති කරන්න පුළුවන් දෙයකට නේද? මෙන්න මේ විදිහට විද්‍යුත් ප්‍රභවයකින් ඇතිවන ධාරාව තමයි මේ ප්‍රධාන ආකාර දෙකකට බෙදලා තියෙන්නේ. එක්ක සරල ධාරාව නැත්නම් ප්‍රත්‍යවර්ත ධාරාව කියලා. සමහර විද්‍යුත් ප්‍රභව වලින් නිපදවන්නේ සරල ධාරාව. සමහර විද්‍යුත් ප්‍රභව වලින් නිපදවන්නේ ප්‍රත්‍යවර්ත ධාරාව. අපි බලමු සරල ධාරාවක් කියන්නේ මොකක්ද කියලා. ඔය වියලි කෝෂයකින් එහෙම නැත්නම් බැටරියකින් එහෙම නැත්නම් සූර්ය කෝෂයකින් වගේ දෙයකින් නිපදවන්නේ මොකද්ද? සරල ධාරාවක්. අපි මේකට කියනවා DC කරන්ට් එකක් කියලා නේද? DC කරන්ට් එකක් කියලා. ධාරාව ගමන් කරන දිශාවයි කාලය අනුව ප්‍රස්ථාරගත කරොත් අපිට මෙන්න මේ සරල ධාරාවකදී ධාරාව ගමන් කරන්නේ එක දිශාවක් ඔස්සේ විතරයි. මේක අපි හිතමු ධන කියලා මේක ඍණ කියලා හිතමුකෝ. මෙන්න මේ එක දිශාවක් ඔස්සේ විතරයි ධාරාව ගමන් කරන්නේ සරල ධාරාව. දිශාව මාරු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ විදිහට පෙන්වන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ විදිහට පෙන්වන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට පෙන්වන්න පුළුවන්. මෙන්න මේ අක්ෂයෙන් උඩ නම් මේක තියෙන්නේ. නැත්නම් එක දිශාවක විතරක් නම් මේ ධාරාව ගමන් කරන්නේ අපි ඒකට කියනවා මොකක් කියලාද? සරල ධාරාවක් කියලා. ඊළඟට අපි කතා කරමු ප්‍රත්‍යවර්ත ධාරාවක් කියන්නේ මොකක්ද කියලා. මේක ධන මේක ඍණ. මෙන්න මේ ප්‍රත්‍යවර්ත ධාරාවකදී වෙන්නේ මොකද්ද පුතේ? නිරන්තරයෙන්ම මේකේ දිශාව වෙනස් කරගන්න. එක මොහොතකදී ධනාග්‍රේණුත් අනිත් මොහොතකදී ඍණාග්‍රේණු. මෙන්න මේ විදිහට නිරන්තරයෙන්ම දිශාව වෙනස් වෙනවා. මේ ධන පැත්තට ඍණ පැත්තට. මෙන්න මේ විදිහට නිරන්තරයෙන්ම දිශාව මෙන්න මේ විදිහට නිරන්තරයෙන්ම දිශාව වෙනස් වෙන ධාරාවකට අපි කියනවා මොකක් කියලාද? ප්‍රත්‍යවර්ත ධාරාවක්. එහෙම නැත්නම් AC කරන්ට් එකක් කියලා කියනවා නේද? මේකදී වෙන්නේ නිරන්තරයෙන්ම දිශාව වෙනස් වෙනවා. එතකොට මෙන්න මේ ප්‍රත්‍යවර්ත ධාරා නිපදවන ප්‍රභව තමයි ඔය ඩයිනමෝව, ජෙනරේටරය, නැත්නම් ඔය ජල විදුලි බලාගාරවල මේ වගේ තැන්වල නිපදවෙන්නේ මොකද්ද? ප්‍රත්‍යවර්ත ධාරාව. නිරන්තරයෙන්ම දිශාව වෙනස් වෙනවා. මෙන්න මේ වගේ ආකාරයක් නේද? අපි දැන් අපේ ප්‍රශ්නෙට උත්තර 4ක් දීලා තියෙනවා. බලන්න පළවෙනි එක මොකද්ද? විභවාන්තරයයි කාලය අතර ප්‍රස්ථාරය ඇදලා තියෙන විභවාන්තරය කියන්නේ ධාරාව කියලා හිතා ගන්නකෝ. එතකොට මෙන්න මේ පළවෙනි උත්තරේදී දිශාව වෙනස් වෙලා තියෙනව නේද? ධනාග්‍රේ ඍණාග්‍රේ. අපිට තේරෙන විදිහට නම් ඒක මොකද්ද? දිශාව වෙනස් වෙනවා නම් ඒක ප්‍රත්‍යවර්ත ධාරාව. දෙවෙනි එක බලන්න. දිශාව වෙනස් වෙලා නැහැ. ඒක දිශාවක් ඔස්සේ විතරයි ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් ඒක මොකක් වෙන්න ඕනද? සරල ධාරාවක් වෙන්න ඕන. තුන්වෙනි එකේ ධන දිශාව ඔස්සේ විතරයි ධාරාව ගමන් කරලා තියෙන්නේ නේද? ඒක නිකන් බැලු බැලමට පෙනේ ප්‍රත්‍යවර්ත ධාරාව කියලා නෑ. බලන්න පහළට ඇවිල්ලා නෑ ධාරාව. එහෙනම් ඒක මොකද්ද? සරල ධාරාව. හතරවෙනි එක ඒකත් පුතේ සරල ධාරාවක්. ඒ අනුව අපිට උත්තරේ විදිහට ගන්න පුළුවන් මොකද්ද? පළවෙනි උත්තරය. හොඳයි පුතේ අපි 16 වෙනි ප්‍රශ්නයට යනවා. අපිට මේ වගේම ප්‍රශ්නයක් හම්බුණා පළවෙනි ප්‍රශ්න පත්‍රයේ නේද? බලමු මොකද්ද මේකේ කියලා තියෙන්නේ කියලා.
යකඩ විකාදනය වේගවත් කරන සාධකය මින් කුමක්ද? මම පොඩ්ඩක් මතක් කරලා දෙන්නම්. අපි ඉගෙන ගත්තා යකඩ විකාදනය කියන්නේ යකඩ ලෝහය විකාදනයට ලක්වීම නේද? මෙන්න මේකට අත්‍යවශ්‍ය සාධක දෙකක් තියෙනවා. මොකද්ද? එකක් ඔක්සිජන්, අනිත් එක මොකද්ද? ජලය. මෙන්න මේ සාධක දෙක අත්‍යවශ්‍යයි. මෙන්න මේ සාධක දෙකම තිබුණොත් තමයි යකඩේ විකාදනය වෙන්නේ. එහෙම නැත්නම් යකඩේ මල බැඳීමකට ලක් වෙන්නේ. මෙන්න මේකට අමතරව යකඩ විකාදන ශීඝ්‍රතාවය වේගවත් කරන සාධකයක් තිබුණා. ශීඝ්‍රතාවය අඩු කරන සාධකයක් තිබුණා. අම්ල මොකද්ද කරේ? යකඩ විකාදනය වේගවත් කරා. භස්ම මොකද්ද කරේ? යකඩ විකාදනය භස්ම මොකද්ද කරේ? යකඩ විකාදන ශීඝ්‍රතාවය අඩු කරා. ලවණ මොකද්ද කරේ? යකඩ විකාදන ශීඝ්‍රතාවය වැඩි කරා. මෙන්න මේ ප්‍රශ්නෙට උත්තර තෝරනකොට පුතේ 99% විතරම කට්ටිය තෝරන්නේ මොකද්ද? පළවෙනි උත්තරේ. අයිත් ප්‍රශ්නේ හොඳට කියවන්නකෝ. යකඩ විකාදනය වේගවත් කරන සාධකය මින් කුමක්ද? මේ ජල වාෂ්ප කියන්නේ යකඩ විකාදනයට අත්‍යවශ්‍ය සාධකයක්. නේද? මේක තිබුණොත් යකඩේ මල බැඳෙන්න පටන් ගන්නවා. හැබැයි මේක යකඩ විකාදන ශීඝ්‍රතාවය වැඩි කරනවා කියන එකට අපිට 100% එකඟ වෙන්න බෑ. උත්තර 4 කියවමුකෝ. ජල වාෂ්ප. අපි පොඩ්ඩක් ඒක තියමුකෝ. ඒක අත්‍යවශ්‍ය සාධකයක්. කාබන් ඩයොක්සයිඩ් වායුව. අපි ඒකත් තියමුකෝ. තුන්වෙනි එක හුණුදිය. හුණුදිය කියන්නේ අපි දන්නවා භස්මයක් කියලා නේද? භස්ම වලින් මොකද කරන්නේ? යකඩ විකාදන ශීඝ්‍රතාවය අඩු කරනවා. හතරවෙනි එක ග්‍රීස්. ග්‍රීස් කියන්නේ යකඩ බල බැඳීම නවත්තන්න අපි යකඩ මත ආලේප කරන එකක් නේ ග්‍රීස් කියන්නේ නේද? එහෙනම් ඒකෙනොත් මොකද කරන්නේ? යකඩ බල බැඳීමේ ශීඝ්‍රතාවය අඩු කරනවා. දැන් අපි දෙවෙනි උත්තරේ පොඩ්ඩක් බලමු. අපි ඉගෙනගෙන තියෙන්නේ අම්ල තමයි. අපි ඉගෙනගෙන තියෙන්නේ යකඩ විකාදන ශීඝ්‍රතාවය වැඩි කරන්නේ අම්ලයි ලවණයි. මේ කාබන් ඩයොක්සයිඩ් කියන්නේ මේ අම්ලයි ලවණයි එක්ක සම්බන්ධයක් තියෙනවද? ඔව් පුතේ. මේ කාබන් ඩයොක්සයිඩ් වායුව ජලයේ දිය වුණා. මෙහෙම නැත්නම් ජල වාෂ්ප වල දිය වුණා මෙයා හදනවා මොකක්ද? අම්ලයක්. අපි අම්ලයට කියන මොකක්ද? කාබොනික් අම්ලය. H2CO3 කාබොනික් අම්ලය. ඕගොල්ලෝ මේ සෝඩා කියලා බොන්නේ නේද? සෝඩා වල තියෙන්නේ මොකද්ද? කාබොනික් අම්ලය තියෙන්නේ නේද? එතකොට එහෙනම් කාබන් ඩයොක්සයිඩ් වලට බෑ යකඩ විකාදන ශීඝ්‍රතාවය වැඩි කරන්න. හැබැයි මෙයා ජල වාෂ්පත් එක්ක දිය වුණාම හදන කාබනික් අම්ලයට පුළුවන් මොකද්ද? යකඩ විකාදන ශීඝ්‍රතාවය වැඩි කරන්න. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් වායුව කියන එක අපිට ගන්න පුළුවන් උත්තරයක් විදියට නේද? ජල වාෂ්ප කියන්නේ කොහොමත් අත්‍යවශ්‍ය එකනේ. එහෙනම් මොකද උත්තරය වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් වායුව. උත්තරය 2. හොඳයි පුතේ අපි යන් 17 වෙනි ප්‍රශ්නෙට. සිංක් හා පෙරස් තහඩු දෙකක් හා තනුක H2SO4 සල්ෆියුරික් යොදා තැනු සරල කෝෂයක කියලා ප්‍රකාශ 4ක් දීලා තියෙනවා. එකෙන් නිවැරදි ප්‍රකාශය තමයි මෙයාලා අහන්නේ. අපි ගිය සතියේ අපි පළවෙනි ප්‍රශ්න පත්‍රයේදී විද්‍යුත් රසායනය කියන එක ඉගෙන ගත්තා. බලපු නැති කෙනෙක් ඉන්නවා නම් බලන්න පුළුවන් ඒක නැවත වතාවක්. එතකොට මේ විද්‍යුත් රසායනයේදී අපි ඉගෙන ගත්තා පියවර කීපයක් නේද? එකක් තමයි අපි ලෝහ දෙකක් භාවිතා කරනවා. ඊට අමතරව තනුක සල්ෆියුරික් අම්ලය භාවිතා කරනවා. මෙන්න මේක හරහා ධාරාවක් ගමන් කරනවා. ඒ කොහොමද ධාරාව ගමන් කරන්නේ කියන එක අපි කතා කරා. දැන් ඔයාලට දීලා තියෙන්නේ සිංක් ලෝහයයි පෙරස් ලෝහයයි නේද? බංකුව මේ ලෝහ දෙකක් තෝරගන්නකොට සක්‍රියතා ශ්‍රේණි ස්ථාන දෙකකින් තෝරගන්නේ නේද? එකක් සක්‍රියතාව වැඩි එකක් වෙන්න ඕන, අනිත් එක සක්‍රියතාව අඩු එකක් වෙන්න ඕන. අන්න ඒ විදිහට තමයි විද්‍යුත් රසායනික කෝෂයක් හදන්නේ. මෙතෙන්දි සිද්ධ වෙන ශක්ති පරිවර්තනය තමයි මොකද්ද? රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පත් කරනවා. තවත් විදිහකට කියනවා නම් මෙන්න මේකේ වෙනසක් කළා එළියට ධාරාව ගන්න එක තමයි විද්‍යුත් රසායනයේදී අපි කරන්නේ. මම මේක මතක තියාගන්න වචනයකුත් කිව්වා මොකද්ද? කැඳ කියන වචනයක් කිව්වා නේද? right. අපි පොඩ්ඩක් මේ කතා කරමුකෝ. දැන් අපි දන්නවා කෝෂයක අග්‍ර දෙකක් තියෙනවනේ නේද? එකක් මොකක්ද? ධනාග්‍රය, අනිත් එක මොකක්ද? ඍණාග්‍රය. එතකොට මෙන්න මේ ඉලෙක්ට්‍රෝන දෙක එහෙම නැත්නම් මේ සිංක් ලෝහය පෙරස් ලෝහය තමයි කෝෂයේ අග්‍ර දෙක විදිහට ක්‍රියා කරන්නේ. එතකොට මේකේ අපි අග්‍ර හොයාගන්න නම් ඇනෝඩයයි කැතෝඩයයි හඳුනා ගන්න ඕන. මම කිව්වා
විද්‍යුත් රසායනික කෝෂයක සක්‍රියතාවෙන් වැඩි ලෝහය මොකක් විදිහට ක්‍රියා කරනවා කියලාද? ඇනෝඩේ විදිහට ක්‍රියා කරනවා කියලා. සක්‍රියතාවෙන් අඩු ලෝහය කැතෝඩේ විදිහට ක්‍රියා කරනවා කියලා කිව්වා. කොහොමද සක්‍රියතාව වැඩි අඩු හොයාගන්නේ? සක්‍රියතා ශ්‍රේණියේ ඉහළින් ඉන්නව නම් එයා මොකද්ද? සක්‍රියතාව වැඩි ලෝහය. සක්‍රියතා ශ්‍රේණියේ පහළින් ඉන්නව නම් මොකද්ද? සක්‍රියතාව අඩු ලෝහය. දැන් අපි දන්නවා මෙන්න මේ දෙන්නගෙන් සිංකුයි ෆෙරිසුයි ගත්තම සිංක් කියන ලෝහය සක්‍රියතා ශ්‍රේණියේ පෙරස් වලට වඩා ඉහළින් ඉන්නේ. එහෙනම් මෙතන ඇනෝඩේ විදිහට ක්‍රියා කරන්නේ මොකක්ද? සිංක් කියන ලෝහය. එහෙනම් මේක මොකක්ද? ඇනෝඩය. පෙරස් කියන එක මොකක් වෙන්න ඕනද එහෙනම්? ඒක වෙන්න ඕන මොකක්ද? කැතෝඩය වෙන්න ඕන. අපි දන්නවා ඇනෝඩේදි සිද්ධ වෙන්නේ මොකක්ද? ඔක්සිකරණයක්. ඔක්සිකරණයක් සිද්ධ වෙන්නේ ඇනෝඩේදි. කැතෝඩේදි මොකක්ද වෙන්නේ? ඔක්සිහරණයක්. right. ඔන්න දැන් අර මම මගේ වචනේ ගන්නවා. කැද මොකද්ද? කැතෝඩය ධන. මොකද්ද මේකේ කැතෝඩය? පෙරස් තමයි කැතෝඩය. එහෙනම් මේක මොකක්ද? ධනාග්‍රය. මේක මොකද්ද? ඍණ අග්‍රය. නේද? එහෙනම් මේකේ ධාරාව ගමන් කරන්න කොහේ ඉඳලා කොහෙටද? ධන අග්‍රයේ ඉඳලා ඍණ අග්‍රයට තමයි ධාරාව ගමන් කරන්නේ. right. ඕනනම් අපිට මේකේ වෙන දෙයක් කියන්න පුළුවන් නේද? මොකද්ද වෙන්නේ? දැන් මෙයාගේ සක්‍රියතාව වැඩිනේ. මෙයා ඇනෝඩේනේ. මෙන්න මේ සිංක් ලෝහය මොකද්ද කරන්නේ? මේ තහඩුව එයා ෂෙයා කරගනිමින් එයාගේ ඉලෙක්ට්‍රෝන මොකද්ද කරන්නේ? ගලවලා දානවා. කොහොමද ගලවන්නේ? සිංක් කියන එක්කෙනා සිංක් ධන දෙක බවට පත් වෙනවා. මොකද්ද? ඉලෙක්ට්‍රෝන දෙකක් ගලවන. මෙන්න මේක තමයි ඔක්සිකරණයදී වෙන්නේ. මෙන්න මේ ගැලවෙන ඉලෙක්ට්‍රෝන මොකද්ද වෙන්නේ? මේ තහඩුව මත තැම්පත් වෙනවා. අන්න ඒක මේක ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි හින්දානේ මෙයාට ඍණාග්‍රය කියලා කියන්නේ නේද? මේ ඉලෙක්ට්‍රෝන මොකද වෙන්නේ? මේක දිගේ මේ පැත්තට යනවා. අපි දන්නවා ඉලෙක්ට්‍රෝන යන පැත්තට විරුද්ධ පැත්තට තමයි ධාරාව ගමන් කරන්නේ. අන්න එතකොට මෙන්න ධාරාව ගමන් කරන පැත්ත. මේ ඉලෙක්ට්‍රෝන මෙතෙන්ට ගියාට පස්සේදී මේ ද්‍රාවණයේ ඉන්නවා ඉලෙක්ට්‍රෝන ගන්න බලාගෙන කෙනෙක්. කවුද? H ධන අයනේ ඉන්නව නේද? මේ ධන අයන ගිහිල්ලා මේ ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. එහෙනම් මෙන්න මේ පෙරස් තහඩුව අසල එහෙම නැත්නම් කැතෝඩේ අසල සිදුවන ප්‍රතික්‍රියාව තමයි මොකද්ද? H ධන අයන ඉලෙක්ට්‍රෝන අරගෙන ඉවර වෙලා මොකද්ද? හයිඩ්‍රජන් වායුව බවට පත් වෙනව නේද? මෙන්න මේක තමයි මෙතෙන්දි සිද්ධ වෙන්නේ. මෙන්න ඉලෙක්ට්‍රෝන ගත්තා. පළවෙනි එක දීලා දෙනවා. සිංක් ඉලෙක්ට්‍රෝඩය මත පෙරස් ආලේප වේ. මේ සිංක් ඉලෙක්ට්‍රෝඩය මත පෙරස් ආලේප වෙනවා. ගන්න පුළුවන්ද? බැහැ නේද? මෙයාගේ තමයි ඉලෙක්ට්‍රෝන ගැලවිලා ගිහලා මෙන්න මේක මතට යන්නේ නේද? එහෙනම් ඒ ප්‍රකාශය ගන්න බෑ. සිංක් සිට පෙරස් දක්වා සම්මත ධාරාව ගමන් කරයි. සිංක් ඉඳලා පෙරස් දක්වා සම්මත ධාරාව ගමන් කරයි. ඉලෙක්ට්‍රෝන නම් ගමන් කරනවා. හැබැයි සම්මත ධාරාව ගමන් කරන්නේ කොහෙන්ද කොහෙටද? පෙරස් ඉඳලා සිංක් දක්වා තමයි සම්මත ධාරාව ගමන් කරන්නේ. සිංක් තහඩුව ෂය වෙයි. ඔව් සිංක්නේ ඇනෝඩය. එතන වෙන්නේ ඔක්සිකරණයක්නේ. මොකක්ද වෙන්නේ? එයා ඉලෙක්ට්‍රෝන ගලවනවා නේද? ගලවමින් ෂය වෙනවා. පෙරස් තහඩුව ඍණාග්‍රය ලෙස ක්‍රියා කරයි. පෙරස් තහඩුව ඍණාග්‍රයද? නෑ ධනාග්‍රය. එහෙනම් මොකද උත්තරේ වෙන්න ඕන? තුන්වෙනි එක සිංක් තහඩුව ෂය වෙයි. හොඳයි පුතේ අපි 18 වෙනි ප්‍රශ්නයට යන්. චුම්බක ශේෂ්ත්‍රයකට ලම්බකව විද්‍යුත් ධාරාවක් ගෙන යන සන්නායකයක් තැබූ විට ඒ දෙකටම ලම්බ දිශාවක් ඔස්සේ බලයකට පාත්‍ර වේ. මෙම මූල ධර්මයේ පදනම් වී ඇත්තේ පහත සඳහන් කුමන උපකරණයේද? අපි ඉගෙනගෙන තියෙනවා පුතේ එකක් විද්‍යුත් චුම්බකත්වය අනිත් එක මොකද්ද? විද්‍යුත් චුම්බක පේරණය කියන්නේ. විද්‍යුත් චුම්බකත්වය කියන්නේ පුතේ ඕගොල්ලෝ දැන් ඔය රූප සටහනේදී පෙන්වන පරිදි චුම්බක ශේෂ්ත්‍රයක් මත සන්නායකයක් තියලා ඒක හරහා ධාරාවක් ගමන් කරොත් මෙන්න මේ සන්නායකය මත බලයක් ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ සන්නායකය මත ඇතිවන බලයේ දිශාව හොයාගන්න අපි නියමයකුත් භාවිතා කරනවා. මොකද්ද? ෆ්ලෙමින්ගේ වමත් නියතිය. ෆ්ලෙමින්ගේ වමත් නියතියදී අපි කරන්නේ මොකද්ද? මහපටැඟිල්ලයි දබරගිල්ලයි මැදගෙනිල්ලයි එකිනෙකට ලම්බක තල තුනක් ඔස්සේ තියා ගන්නවා නේද? මෙන්න මෙතෙන්දී මහපටැඟිල්ලෙන් අර සන්නායකයේ මත ඇතිවන බලයේ දිශාව හොයාගන්න පුළුවන්. දබරගිල්ලෙන් චුම්බක ශේෂ්ත්‍රයේ දිශාවත්
මැදගිල්ලෙන් සන්නායකයා හරහා ධාරාව ගමන් කරන දිශාවත් හොයාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ෆ්ලෙමින්ගේ වමත් නීතිය භාවිතා කළා විද්‍යුත් චුම්බකත්වයේදී ඇතිවන බලයේ දිශාව අපිට පහසුවෙන් හොයාගන්න පුළුවන්. අනිත් එක තමයි පුතේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියලා කියන්නේ. මෙතෙන්දි වෙන්නේ මොකද්ද පුතේ? අපි සන්නායකයක් අසල චුම්බකයක් චලනය කරනවා. එහෙම නැත්නම් චුම්බකයක් අසල සන්නායකයක් චලනය කරනවා. මෙන්න මෙතෙන්දී මෙන්න මේ සන්නායකයේ මගින් අර චුම්බකයේ බල රේඛා කැපීමකට ලක් කරලා මොකක්ද වෙන්නේ? ධාරාවක් ජනනය කරන්න පුළුවන්. මෙන්න මේ විදියට ඇතිවන ධාරාවේ දිශාව හොයාගන්න අපි නියමයක් භාවිතා කරනවා. මොකද්ද? ෆ්ලෙමින්ගේ දකුණත් නීතිය නේද? එතකොට මොකද්ද කරන්නේ? ඒ අර විදියටම ඇඟිලි තුන තියාගෙන මහපට ඇඟිල්ලෙන් අපි චලනය කරන දිශාව දබර ගිල්ලෙන් චුම්බක ක්ෂේත්‍රයේ දිශාවක් නිරූපණය කරනවා. එතකොට මැද ගිල්ලෙන් මොකද්ද? ධාරාවේ දිශාව නිරූපණය වෙනවා. අපිට මෙන්න මේ විදියට ධාරාවේ දිශාව හොයාගන්න පුළුවන් ෆ්ලෙමින්ගේ දකුණත් නීතිය. විද්‍යුත් චුම්බකත්වයේදී මොකද්ද සිද්ධ වෙන්නේ? විද්‍යුත් ශක්තිය යාන්ත්‍රික ශක්තිය බවට පත් වෙනවා. විද්‍යුත් චුම්බක ප්‍රේරණයේදී මොකද්ද සිද්ධ වෙන්නේ? යාන්ත්‍රික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පත් වෙනවා. එතකොට පුතේ අපිට විද්‍යුතය යොදාගෙන වැඩක් කරන්න ඕන නම් අපි මොකද්ද ගන්නෙ? විද්‍යුත් චුම්බකත්වය. විද්‍යුතය සැපයුවා යාන්ත්‍රික ශක්තිය නිපදවගත්තා. අපිට විදුලිය නිපදව ගන්න ඕන නම් අපි භාවිත කරන්නේ මොකද්ද? විද්‍යුත් චුම්බක ප්‍රේරණය. නේද? මොකද්ද කරේ? යාන්ත්‍රික ශක්තියදී ඉවර වෙලා විද්‍යුත් ශක්තිය නිපදවගත්තා. ඔයගොල්ලෝ දන්නවා ඔය සරල ධාරා මෝටරය ශබ්ද විකාශන යන්ත්‍ර වගේ වැඩි මොකද්ද කරන්නේ? අපි විදුලිය දීලා යාන්ත්‍රික ශක්තිය නිපදව ගන්න. ඒ කියන්නේ විදුලිය දීලා අපි වැඩක් කරගන්න. අන්න එතෙන්දි භාවිත වෙන්නේ මොකද්ද? විද්‍යුත් චුම්බකත්වය. ඔය ෆ්ලෙමින්ගේ වමත් නීතියෙන් කියවෙන එක. ඔය ජල විදුලි බලාගාරවලදී ජෙනරේටර් වලදී ඒ වගේ වලදී අපි මොකද්ද කරන්නේ? විදුලිය ජනනය කර ගැනීමක් නිශ්චිත කරන්නේ. එතෙන්දි මොකද්ද කරන්නේ? යාන්ත්‍රික ශක්තිය දීලා ඉවර වෙලා විද්‍යුත් ශක්තිය නිපදව ගන්න. අන්න ඒකට අපි කියනවා මොකද්ද? විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියලා. සලදංගර මයික්‍රෝපෝඩ්, ප්‍රත්‍යාවර්ත ධාරා ඩයිනමෝ මෙන්න මේ වගේ අපි මොකද්ද භාවිත කරන්නේ? විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන මූලද්‍රව්‍ය. හරි. අපි එහෙනම් යන් අපේ ප්‍රශ්නයේ උත්තර සාකච්ඡා කරන්න. සරල ධාරා මෝටරය මොකද්ද අපි භාවිත කරන්නේ? විද්‍යුත් චුම්බකත්වය. එතෙන්දි වෙන්නේ මොකද්ද? චුම්බක ක්ෂේත්‍රයක සන්නායකයක් තියලා තියෙනවා. ඒක හරහා ධාරාවක් ගමන් කරනවා. අන්න එතකොට මේ සන්නායකයේ මත බලයක් ඇති වෙනවා. ඒක තමයි විද්‍යුත් චුම්බකත්වය කියන්නේ. ෆ්ලෙමින්ගේ වමත් නීතියෙන් කියවෙන්නේ ඒක තමයි. ඒ උත්තරේ ගන්න පුළුවන්. සලදංගර මයික්‍රෝපෝඩේ මොකද්ද? විද්‍යුත් චුම්බක ප්‍රේරණ මූලද්‍රව්‍ය තමයි එතෙන්දි කියවෙන්නේ. විදුලි සීනුව එතෙන්දිත් එහෙමයි. ඩයිනමෝයිදි සිද්ධ වෙන්නේ මොකද්ද? විද්‍යුත් චුම්බක ප්‍රේරණය. ඒ අනුව අපිට මෙන්න මේ ප්‍රශ්නයට අදාළ මූල ධර්මයේදී භාවිත කරන්න පුළුවන් මොකේද? සරල ධාරා මෝටරේදී විතරයි. එහෙනම් උත්තරේ මොකක් ගන්න පුළුවන්ද? 1 කියලා අපිට ගන්න පුළුවන්. හොඳයි පුතේ අපි 19 වෙනි ප්‍රශ්නෙට යමු. මොකද්ද මේකේ තියලා තියෙන්නේ? අංශක 90කින් හා අංශක 180කින් ආලෝක කිරණයක් හැරවීම සඳහා පහත සඳහන් කුමන ප්‍රකාශ උපකරණ භාවිත කළ හැකිද? අපි දන්නවා ප්‍රකාශ උපකරණ වලට හැකියාවක් තියෙනවා ආලෝක කිරණ මොකක්ද? එක්ක වර්ධනය කරන්න එහෙම නැත්නම් පරාවර්තනය කරන්න නේද? දැන් මෙතන ප්‍රකාශ උපකරණ 4ක් දීලා තිනවා පුතේ. පළවෙනි එකට දීලා තිනවා මොකද්ද? උත්තල කාචයක්. දෙවෙනි එකට දීලා තිනවා ප්‍රිස්මයක්. තුන්වෙනි එකට දීලා තිනවා මොකද්ද? ද්වි අවතල කාචයක්. හතරවෙනි එකට දීලා තිනවා අවතල දර්පණයක්. දැන් අපෙන් ප්‍රශ්නය අහන්නේ අංශක 90කින් හා 180කින් ආලෝක කිරණයක් හැරවීම සඳහා පහත සඳහන් කුමන ප්‍රකාශ උපකරණ භාවිත කරයිද කියන නේද? අපිට උත්තල කාචයකින් අංශක 90කින් 180කින් ආලෝක කිරණයක් හරවන්න බෑ නේද? එතෙන්දි මොකද්ද වෙන්නේ? වර්ධනය වීමක් සිද්ධ වෙලා යන්නේ. ඒතර තුන්වෙනි උත්තරය ගත්තට පස්සේදී එතෙන්දිත් මොකද්ද වෙන්නේ? දී අවතල කාචයක් තියෙන මෙතෙන්දී ආලෝක කිරණ අපසාරී වීමක් සිදු වෙනවා. ඒ කියන්නේ කාචයෙන් ඈත් වී යාමක් තමයි මෙන්න මේ විදිහට සිද්ධ වෙන්නේ නේද? දැන් මේ තියෙන දී අවතල කාචයක්. එතකොට ආලෝක කිරණ කදම්බයක් මේකට යොමු කරාට පස්සේදී මොකද්ද වෙන්නේ? මේක ඈත් වෙලා යනවා. අපි මේකට කියනවා මොකක්ද? අපසාරී වෙනවා කියලා. මෙතෙන්දිත් ඒ සිද්ධිය සිද්ධ වෙන්නේ.
එතකොට පුතේ හතරවෙනි උත්තරේ තියෙනවා මොකද්ද? අවතල දර්පණයක් තියෙනවා. මේ බලන්න. මේ අවතල දර්පණයකදී මොකද්ද වෙන්නේ? ආලෝක කිරණය පරාවර්තනය වීමක් සිද්ධ වෙන්නේ. එතකොට එතෙන්දිත් අංශක 90කින් හෝ 180කින් හැරීමක් සිද්ධ වෙන්නේ නැහැ. එයනවා අපිට උත්තරේ විදිහට ගන්න පුළුවන් මොකද්ද? දෙවෙනි උත්තරය. ප්‍රිස්මයකින් තමයි මේ විදිහට අංශක 90කින් හා 180කින් ආලෝක කිරණයක් හැරීම සඳහා භාවිත කරන්න පුළුවන්. එන උත්තරේ මොකද්ද? දෙවෙනි එක. හොඳයි පුතේ අපි 20 වෙනි ප්‍රශ්නයට යන්. මොකද ප්‍රශ්නේ දීලා තියෙන්නේ ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක අඩංගු සියලුම ප්‍රභේද නිවැරදිව දැක්වෙන වර්ණය කුමක්ද? මේක අහලා තියෙන පුතේ භස්ම සම්බන්ධයෙන් ප්‍රශ්නයක්. අපි දන්නවා භස්මයක් කියන්නේ මොකක්ද? ජලීය මාධ්‍යයකදී හයිඩ්‍රොක්සිල් අයන. එහෙම නැත්නම් මොකද්ද? OH ඍණ. මුදා හරිනවා නම් අපි ඒකට කියන මොකක් කියලාද? භස්මයක් කියලා. මෙන්න මේ ආකාරයකට ජලීය මාධ්‍යයකදී හයිඩ්‍රොක්සිල් අයන මුදා හරින භස්ම ආකාර දෙකක් අපිට ආකාර දෙකක් අපිට හඳුන්වන්න. මෙන්න මේ ආකාරයකට යම් සංයෝගයක් ජලීය මාධ්‍යයකදී හයිඩ්‍රොක්සිල් අයන මුදා හරිනවා නම් අපි භස්ම කියලා කියනවා. මෙන්න මේ හයිඩ්‍රොක්සිල් අයන මුදා හැරීමේ ශීඝ්‍රතාවය අනුව මේ භස්ම ප්‍රධාන ආකාර දෙකකට අපිට වෙන් කරන්න පුළුවන්. මොකක්ද ආකාර දෙක? ප්‍රබල භස්මයි දුබල භස්මයි. මෙන්න මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ මෙන්න මේ කොටසට අදාළ නේද? ප්‍රබල භස්මයක් කියන්නේ ජලීය මාධ්‍යයකදී සම්පූර්ණයෙන්ම විඝටනය වෙන ඒවාට. දුබල භස්මයක් කියන්නේ ජලීය මාධ්‍යයකදී භාගික වශයෙන් විඝටනය වෙන එකට. දැන් උදාහරණයක් විදිහට ගමුකෝ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මොකද්ද ජලීය මාධ්‍යයකදී වෙන්නේ? මං කියන්නේ පූර්ණ ලෙස විඝටනය වෙනවා කියලා නේද? මෙන්න මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන ජලයට දැම්මට පස්සේ පුතේ මේකේ තියෙන සෝඩියම් ධන අයනයි හයිඩ්‍රොක්සිල් ඍණ අයනයි වෙන් වෙනවා. එතකොට මේ ජලීය මාධ්‍ය තුල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එක ඉතුරු වෙන්නේ නැහැ. මොකද්ද වෙන්නේ? මේකේ තියෙන අයන 100%ක්ම විඝටනය වෙනවා. සෝඩියම්යි OH බවට. එහෙනම් ජලීය මාධ්‍යයක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් ඒකින්ද හැදෙන්න පුළුවන් සෝඩියම් ධනය OH ඍණයි 100%ක්ම. මීට අමතරව ජලීය මාධ්‍යයක පවතින්න පුළුවන් තාම මොකද්ද? ජලය පවතින්න පුළුවන් නේ. තාම මොකද්ද පවතින්න පුළුවන්? OH ඍණ පවතින්න පුළුවන්. තාම මොකද්ද? H ධන අයන පවතින්න පුළුවන්. සාමාන්‍යයෙන් ජලය ගත්තම මෙන්න මේවා තියෙනවා. ජලය තියෙන්න පුළුවන්, OH ඍණ තියෙන්න පුළුවන්, H ධන අයන තියෙන්න පුළුවන්. දැන් මේකට අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් විද්දෙමු. එහෙනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මොකද එකතු වෙන්නේ? සෝඩියම් ධනයි OH ඍණයි. මෙන්න මේ ටික සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලීය ද්‍රාවණයක තියෙන්න පුළුවන්. මේ OH දෙපාරක් ලියන්න ඕනේ නැහැ නේ. අපි එහෙනම් මේකම කරන්නම නේ. එහෙනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලීය මාධ්‍යයක තියෙන්න පුළුවන් අයන මොනවද? සෝඩියම් ධන තියෙන්න පුළුවන්, OH ඍණ තියෙන්න පුළුවන්, H ධන තියෙන්න පුළුවන්, ජලය තියෙන්න පුළුවන්. මේක තියෙන්න පුළුවන්ද? බෑ. මේක ප්‍රබල භස්මයක් නේ. මේක 100%ක්ම අයනීකරණය වෙනවා. අපි හිතමු මේකට දුබල භස්මයක් දැම්ම කියලා. අන්න දුබල භස්මයක් දැම්ම නම් තියෙන්න පුළුවන්. මම උදාහරණයක් විදිහට කියනවා. මෙන්න මෙතන මම දානවා මොකද්ද? ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. අන්න එහෙම වුණොත් තියෙන්න පුළුවන් මොකද්ද? NH ධන තියෙන්න පුළුවන්, OH ඍණ තියෙන්න පුළුවන්. ඊට අමතරව ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙන්න පුළුවන්. නේද? නමුත් අපි මෙතන දාලා තියෙන්නේ ප්‍රබල භස්මයක්. ප්‍රබල භස්මයක මොකක්ද වෙන්නේ? මෙන්න මේ සෝඩියම් OH 100%ක්ම විඝටනය වෙලා මෙතන තියෙන්න පුළුවන් මොකද්ද? සෝඩියම් ධනයි OH ඍණයි නේද? දැන් යමු උත්තර වලට. බලන්න මේ උත්තරයක් තියෙනවද කියලා. පළවෙනි උත්තරේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙනවනේ. ගන්න පුළුවන්ද? බෑ. දෙවෙනි උත්තරේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙන විදිය නේද? තුන්වෙනි උත්තරේ ජලය තියෙනවා, H ධන තියෙනවා, OH ඍණ තියෙනවා, සෝඩියම් ධන තියෙනවා. ඒක ගන්න පුළුවන් නේද? හතරවෙනි උත්තරේ අන්න ඒකෙත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙනවා. එහෙනම් මොකද උත්තරේ වෙන්න පුළුවන්? තුන්වෙනි එක තමයි උත්තරේ විදිහට අපිට බාර ගන්න පුළුවන්. හොඳයි පුතේ අපේ 6 වෙනි වීඩියෝවට අදාළ පාඩම අපි අද මෙතනින් නතර කරනවා. අපි දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නාංක 20ක් දක්වා මේනකොට සාකච්ඡා කරලා ඉවරයි. අපි 7 වෙනි පාඩමේදී බලාපොරොත්තු වෙනවා එතනින් එහාට. ඒ කියන්නේ ප්‍රශ්නාංක 20 ඉඳලා ඉදිරියට කතා කරන්න. ඉතින් අපේ පුනරීක්ෂණ පාඨමාලාව සමග නිරන්තරයෙන්ම සම්බන්ධ වෙන්න, දිගටම රැඳිලා ඉන්න. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝගේ සාමාන්‍ය පෙළ විද්‍යා විෂයට ඒ සාමර්ථ්‍යයක් ලබා ගැනීමේ සිහිනය සැබෑ කරගන්න පුළුවන් වෙයි. ඉතින් අපි නැවතත් 7 වෙනි පාඩම් මාලාවෙන් හමු වෙනකන් ඔයගොල්ලන්ට ආයුබෝවන් දුවේ පුතේ.